ආයුබෝවන් සුබ උදෑසනක් වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. සතියන්තයේවත් අපි නොවරදවා ඔබ හමු වෙනවා. සතියන්තය ජාතික පුවත්පත් මොන ආකාරයෙන්ද වාර්තා කර තිබෙන්නේ කියලා බලන්න. බොහෝ වෙලාවට සතියන්තයේදී අපිට මුණ ගැසෙන්නේ සතිය පුරාවට සුදු උදෑත් සාරාංශ සහිතව සහයවැයි දිගු ඒ විස්තරත් එකතු කරගෙන සහ විශේෂයෙන්ම මේ සෙන්සුරාදා දවසේ අද දවසට අදාළ ජාතික පුවත්පත්වල බොහෝ වෙලාවට උණුසුම් කාරණා ඊයේ දවසේ තුල සිදු වූ දෑ අපට මුණ ගැසෙන අපි බලමු මොනවද වාර්තා කරලා තියෙන්නේ කියලා. අද පත්තරයි හෙට පත්තරයි ඔක්කොමත් එක්ක මේ කාල වේලාව ගත වෙන්නේ. දිනමින ප්‍රධාන සිරස්තලයට වාර්තා කරන්නේ ලබන 21 වෙනිදා පාසල් එන්න ගුරු සංගම් 10ක් සූදානමින් කියලා. උපාධිධාරී සංගම් කිහිපයකත් සහාය හිමි වෙලා තිබෙනවා කියලා. අයවැය පරතරය නැති කිරීම මගේ බලාපොරොත්තුව කියලා තවත් ප්‍රධාන සිරස්තලයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උපුටා දක්වමින් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ සමගම සංචාරණ සීමා 21 දාතෙක් දැඩිව ක්‍රියාත්මක කරන්න කියලා ජනපති ආරක්ෂක අංශුවට නියෝග කිරීම අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අතරින් මේ අවසානයේ අප ඉදිරිපත් කළ කාරණාව ගුරු සංගම් පිළිබඳව අපි ඉදිරියට ඒ ඔවුන්ගේ තීරණය සහ පවතින තත්ත්වය පිළිබඳව අපි බලමු. කෙසේ වෙතත් මේ සංචාරණ සීමා 21 වනදාත් එක්ක දැඩිව ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට නියෝග කිරීම පිළිබඳව නව මාර්ගෝපදේශද නිකුත් කරමින් තමයි මේ පිළිබඳව දැන් අවධානය යොමු වෙලා තියෙන්නේ. ඒ අනුව ගත්තහම දැන් අද ඉඳලා පටන් ගන්න සතියාන්තය සදුදත් යම් කෙනෙක් නිවාඩුවක් දැම්මොත් මේ පවත්නා තත්ත්වයක් එක්ක හොඳ සතියන්තයක් ලබා ගන්න පුළුවන්. මොකද ඊට පස්සේ 19 වෙනිදාත් නිවාඩු දවසක් 20 වෙනිදා පෝය දවස මේ දවස් 5ක කාලයක් ලැබෙනවා. හැබැයි රටේ පවතින තත්ත්වයක් එක්ක ඉස්සර වගේ මෙහෙම දවස් 4-5ක නිවාඩුවක් ලැබුණා කියලා ලොකුට සතුටු වෙන්න දුර ගමන් යන්න විනෝද වන්දනා ගමන් යන්න පුළුවන්ද කියන එකේ ප්‍රශ්නකුත් තියෙනවා. එහෙම තිබුණත් දැනගන්නට ලැබුණු ආකාරයට බොහෝ දෙනාගේ වැනි සූදානමක් ඇති බවට කියවෙනවා. ඉතින් මේ සියලු දෑ මැද දැනටත් පළාත් අතර සංචාරණ සීමා ක්‍රියාත්මකයි. ඒ පිළිබඳව ඇතැම් වෙලාවට නොතකමින් ඒ පිළිබඳව ඇතැම් වෙලාවට දැන උනත් යම් ආකාරයකින් ඒ ගැන එච්චර අවධානය යොමු නොකරමින් මෙලෙස දැන් සියල්ල අවසන් දැන් රටේ තත්ත්වය යහපත් කොවිඩ් පිළිබඳව තරම් ගැටලුවක් බයක් බරක් නැති ආකාරයෙන් කටයුතු කිරීමට සූදානම් වන බවක් රටේ පෙනෙන්නට තිබුණා. මේ සියල්ල හමුවේ තමයි කොවිඩ් කමිටුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමත් එක්ක සෞඛ්‍ය අංශ නව මාර්ගෝපදේශ නිකුත් කිරීමක් කරන්නෙත් ඒ වගේම ජනාධිපතිවරයා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලට දැඩිව උපදෙස් දෙන්නේ මේ 21 වෙනිදා තෙක් සංචාරණ සීමා පිළිබඳව දැඩිව කටයුතු කරන්න කියන එකක්. ඊළඟට ගත්තට පස්සේ ඉන් එහාට 31 වෙනිදා දක්වා මේ මාසය පුරාවටම ක්‍රමානුකූලව රට විවෘත වන ආකාරය පිළිබඳව වැඩපිළිවෙලක් සහ දැන් ඒ සම්බන්ධව ක්‍රියාත්මක වීමක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් අපිට බලන්නත් පුළුවන් මේ ගැන ප්‍රවෘත්ති වාර්තාවේ අඩංගුණු තවදුරටත් ඔබ දැනුම්වත් විය යුතු කරුණු කාරණා මොනවද කියලා. ඒ ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය වාර්තාවයි මේ. දිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සතියාන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශවලට නියෝග කර ඇත්තේ. ඒ අද පෙරවරුවේ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේදී කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩු කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කළ යුතු බවත් තවදුරටත් රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කර අදාළ ස්ථාන හුදකලා කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. මුළු රටේම ආපහු පාලනයක් කරන්නේ නැතුව ඒ දිස්ත්‍රික්කේ කොහොමද පොසිටිව් කේසස් එන්නේ කියලා බලලා ගම්මානයක නම් ඒ ගම්මානේ අයිසොලේට් කරලා ඒ කොටස් අපි ගත්තොත් හොඳයි. අඩු වෙලා තියෙන වෙලාවේ අපිට කොහොම හරි ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒක මේ කොහෙන්ද කියලා හරියට බැලුවේ නැතොත් එකපාරටම අපහු පැතිරෙන්නට පුළුවන්. මේ අතර තවදුරටත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මේ පසුගිය කාලේ පුරාට තිබුණට වැඩිය යම්කිසි ලිහිල් කිරීමක් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. නමුත්
පිට රටවල් වල මේ කොයිද ආසාදිතයන් අඩු වෙච්ච රටවල පවා මේ අවස්ථාවේදී කොයිද ආසාදිතයින්ගේ වැඩිවීමක් අපි දකිනවා. ඉතින් ඒකින්ද අපි රටේ ජනතාවගෙන් බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යම් ආකාරයක ලිහිල් කිරීම කරුණු ලැබුවත් ඔබ බුද්ධිමත්ව ශ්‍රී ලංකාවේ කොයිඩ් පරාජය කිරීම සඳහා කටයුතු කළ යුතු තිබෙනවා. ඒ සඳහා මුවාරණය පැළඳ ගැනීම, දුරස්ථභාවය රැක ගැනීම, ශාරීරික අනිකුත් සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙමින් කටයුතු කරන්න කියලා ඉතාමත්ම කාරුණිකව බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියේදී දීර්ඝ සතියන්තයක් එළඹීමෙන් පවතිනවා. මෙම කාල සීමාව තුළ දිවෙන පුරා පිහිටි පළාත් මායිම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන සියලුම මාර්ග බාධක නිලධාරීන් විසින් අධිවේගී මාර්ගයේ පළාත් මායිම් වල ස්ථාපිත කොට තිබෙන පිටවීම සහ ඇතුල්වීමේ මධ්‍යස්ථාන, අධිවේගී මාර්ගයේ සියලුම පිටවීම සහ ඇතුල්වීමේ මධ්‍යස්ථානවල නිලධාරීන් විසින් ඔබව සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කරන පුද්ගලයෙකුද යන්න අද දින සිට දැඩි ලෙස පරීක්ෂා කරනවා ඇති. මේ අතර වයස අවුරුදු 18ත් 19ත් අතර වයස් කාණ්ඩයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද සිට ආරම්භ කෙරුණා. අනෙකුත් දිස්ත්‍රික්කයන්හි මෙම වයස් කාණ්ඩයේ සිසුන් සඳහා ලබන 21 වනදා සිට පාසල් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් එන්නත ලබා දීමට පියවරගෙන තිබෙනවා. සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පාසල් ළමුන්ට එක් එන්නත් මාත්‍රාවක් සහ සංචලනීය රෝග සහිත දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක් ලබා දීම සිදු කෙරෙනවා. පාසල් ළමුන් එන්නත් කරණය කිරීමෙන් පසු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලබා දීමටයි සැලසුම් කර තිබෙන්නේ. ලබන සඳුදා තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලැබීමට නියමිත අතර මේ වන විට ඇනවුම් කර ඇති එන්නත් අඛණ්ඩව ලැබෙමින් පවතින බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ. මාස 5කට පමණ පසු අඩුම දෛනික කොවිඩ් මරණ අද වාර්තා වුණා. ඒ මරණ 20ක් ලෙසයි. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13449 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවසානයේ කියුනේ දැන් වැඩි අවධානයට ලක් නොවන කාරණාවක්. දිනපතා වාර්තා වන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව, කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳව දැන් එතරම්ම අවධානයක් නැති ඒ පිළිබඳව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරත් ඒ අනුව කටයුතු කරන්නට උත්සාහ කරනවට වඩා දැන් නිදහස භුක්ති විඳින්නට දැන් මේ කොවිඩ් වලින් මිදුණු රටක් ලෙස කටයුතු කරන්නට ඇතමුන් හිතද්දී විශේෂයෙන්ම අප අවධාරණය කරන්නට උන අර යුද හමුදාපතිවරයාත් ප්‍රකාශ කළා වගේම මේ තත්ත්වෙන් මිදුණු රටවල් පවා යලිත් කොවිඩ් අවධානමකට ලක්ව තිබෙනවා. ඉතින් එවැනි පසුබිමක අපේ වගේ රටක මේ තත්ත්වය යම් පාලනයකට ලක් කර ගැනීමත් ඉතාම සතුටුදායක තත්ත්වයක්. දැන් අපි ඒ පවත්වාගෙන යාම තමයි සිදු කළ යුතුව තිබෙන්නේ. ඒ අනුව තමයි මේ සංචාරණ සීමා ඊළඟට ගත්තහම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළ ගැඹුණු ඊළඟ කාරණාව ආසාදිතින් වැඩි ප්‍රදේශ හඳුනාගෙන ඒවා හුදකලා කිරීමට කටයුතු කරන්න. ඒ කටයුතු කරලා ඒ අය සමාජය සමග ගැටීම අඩු කරලා මේ තත්ත්වයේ ව්‍යාප්තිය තවදුරටත් පාලනය කරගන්නට කටයුතු කරන්න කියන එක තමයි ජනාධිපතිවරයා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වලින් ඉල්ලීම් කරේ. ඊට පස්සේ අපි යමු අනිකුත් කාරණා වෙත අප ඉදිරිපත් කළ කාරණා අතර තිබුණ ප්‍රධාන සිරස්තලයේ දිනමින පත්තරේ ලබන 21 තෙක් පාසල් එන්න 21 වෙනිදා පාසල් එන්න ගුරු සංගම් 10ක් සූදානමින් ඉන්නවා. උපාධිධාරී සංගම් කිහිපයකත් සහාය ලැබෙනවා කියලා. දැන් මේ ගුරු සංගම් ප්‍රශ්න එක පැත්තකින් අධ්‍යයන සහ අනධ්‍යයන දෙයන්ශයක් කියනවා. එතකොට මේ වන විට දැන් ඊළඟට මතු වෙමින් පවතින තත්ත්වයකුත් තියෙනවා. අනධ්‍යයන කාර්ය මණ්ඩලත් යම් යම් විරෝධතා දක්වන තමන්ගේ ඉල්ලීම් පිළිබඳව උත්සුක වන ආකාරයකුත් අපට මේ අතරේ දකින්න පුළුවන්. කොහොම වුණත් ප්‍රධාන සංගම් ගුරු විදුහල්පති ප්‍රධාන සංගම් තවමත් එකගතයක් පළ කරලා නැහැ. මේ සේවයට වාර්තා කිරීම පිළිබඳව අවසාන වශයෙන් ඔවුන් අර වැටුප් වැඩිවීම පිළිබඳව රජයේ නිර්දේශය එහෙම නැත්නම් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ නිර්දේශ පිළිබඳව තුනෙන් එකක් මුලින් ලබා දීමත් ඉතිරි කොටස් දෙක ඊළඟ අයවැයෙන් ලබා දීලා 2023 ජනවාරි ලබා දීමටත් එකගතයක් පළ වෙන්නේ නැහැ මේ ප්‍රධාන සංගම් නායකයින්ගෙන්. ඔවුන් කියන්නේ තුනෙන් දෙකක ප්‍රමාණයක් මුලින් ලබා දීලා ඉතිරි කොටස ඊළඟට ලබා දීමත් ඒනොත් විශේෂයෙන් ඔවුන් සඳහන් කරනවා සුබෝධිනී කමිටුවේ වාර්තාවේ සඳහන් කොටසින් කියලා තමයි කියන්නේ. ඒකට
තවත් කොටසක් මේ ලබා දෙන ප්‍රමාණයන්ටත් අමතරව තවත් ඉතිරි බවත් ඉන් හැඟවෙනවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. නමුත් මේ සියල්ල මැද මේ වෙනකොට යම් තැන්වලින් විවිධ සංගම් මේ කියන හැටියට සංගම් කීපයක ගුරුවරයන් අධ්‍යාපනය ලබා දීම සඳහා ඉදිරිපත් වීමට සූදානමින් ඉදී. ඊළඟට ගත්තහම දෙමාපියන් දරුවන් දැඩි ලෙස Tamanගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර දෙන ලෙස දැන් ඉදිරියට එන්නට සූදානමින් ඉන්න අවස්ථාත් අපිට දකින්න ලැබෙනවා. විරෝධතා හමුවේ දෙමාපියන් නැතැම් වෙලාවට ඇවිල්ලා මේ විරෝධතාවලට ප්‍රතිවිරෝධතා දක්වන ආකාරයත් අපිට දකින්නට ලැබුණා. මේවා හමුවේ ගුරු සංගම් නායකයෝ ජෝසප් ස්ටාලින් මහත්මයාලා වගේ ප්‍රකාශ කරනවා අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ දෙමව්පිය උසිගන්වන දේශපාලන හස්ත ක්‍රියාත්මක වීමක් දේශපාලන මැදිහත් වීමක් කරන්නට එපා කියන එක පිළිබඳවත් කොමුණත් අප මෑත කාලීන තත්ත්වය ගත්තොත් මේ විරෝධතා පිළිබඳව උද්ඝෝෂණ පිළිබඳව මෑත කාලීන තත්ත්වය ගත්තොත් එහෙම ඇතැම් ගුරු සංගම් නායකින්ට අවසන් අධීර වෙනකොට දැන් මේ මෑත කාලීන වකවානුව වෙනකොට ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඇතැම් වෙලාවට ඉල්ලීම් කරන්නට සිදුනා මේ සටනේ රැඳෙන්නට කියලා. ඔවුන්ගේ දායකත්වයේ මද බව පවා මාධ්‍ය හමුවලදීත් බොහොම පැහැදිලිව ප්‍රකාශ වුණා. යම් විසඳුම් ඉදිරිපත් වෙද්දී ඒවට එකග වෙච්ච ඇතැම් අය මෙලෙස මේ සටන අතහැර ඇති බවද ඉන් කියවෙන්නේ. ඊළඟට ඔවුන් කියනවා දැන් මේ ජෝසප් ස්ටාලින් මහත්මයා එහෙම කියපු කතාව දෙමව්පියෝ උසගැන්වීමක් දේශපාලනය තුළ. එතකොට පෙරලා ඔහුගෙන් ප්‍රශ්න කරන කාරණාවකුත් තිබෙනවා. ඔවුන් ක්‍රියාත්මක වන්නේ කා සමගද කියන එක පිළිබඳව. එහෙම නැත්නම් ඔවුන්ට දේශපාලන න්‍යාය පත්‍රයක් නැත්තේම නැද්ද කියන කාරණාව පිළිබඳවත් ප්‍රශ්න කිරීම තිබෙනවා. මොකද මේ ඇතැම් සංගම් නායකින් යම් පක්ෂවල දේශපාලන නායකයින් බව බොහොම පැහැදිලි කාරණා මැතිවරණ වලට ඉදිරිපත් වී ඇති අය. ඉතින් මේ ගුරු ප්‍රශ්නේදී පමණක් නෙවෙයි රටේ අනිකුත් ගොවි ජනතාවගේ ගැටලුවලදීම පෙරට එන නායකත්වයන් ගත්තහම යම් පක්ෂවල ප්‍රධානී නියෝජිතයින් ලෙස අප දැක පුරුදු අය. ඉතින් එවැනි තත්ත්වයන් උඩ මහ ජනතාව එවැනි ප්‍රශ්න කිරීමකුත් කරනවා. මේ සියලු තැන්වල එහෙම ගත්තාම බොහොම මැද ඉඳගෙන බැලුවාම පේන කාරණාවක් තමයි දේශපාලනික ක්‍රියාත්මක වීම යම් ආකාරවලින් සිදු වෙමින් තිබෙනවා කියන එක බොහොම පැහැදිලි. ඒ අතරේ ඒ පිළිබඳවත් මේ දැන් එක පැත්තකින් 21 වෙනිදා ඉඳලා ළමයි 200ට අඩු පාසල් ආරම්භ කිරීම සඳහා සූදානමක් තිබෙනවා. ඒ වගේම අවුරුදු 18-19 අතර දරුවන් එන්නත් කරණය ආරම්භ වෙලා තිබෙනවා. අනිකුත් ප්‍රදේශවලත් සිදු කිරීම සඳහා ඉදිරි දිනවල කටයුතු කෙරෙනවා. 21 වෙනිදා ඒ අතරේ පාසල් ආරම්භය පිළිබඳව දැනට කියවෙනවා. ඒ සමගම පාසල් ඒමට බලාපොරොත්තු වෙන ගුරු මව්පියවරුන්ට ආරක්ෂාව ලබා දීම පිළිබඳවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු වෙනවා. මොකද ඇතැම් තැන්වල යම් තර්ජන ගර්ජන ලැබෙනවා කියලා මේ විරෝධය කඩා කප්පල් වන නිසා මේ තුල මේ ආදී කාරණා ගණනාවක්ම තිබෙනවා. අපි පුවත් වාර්තාවට යොමු වෙමු. සිය වැටුප් විෂමතා විසඳීම සඳහා රජය ලබා දුන් විසඳුම් බාරගන්නේ නැති බව ගුරු විදුහල්පති සංගම් ප්‍රකාශ කරනවා. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා වන විට තම ගැටලුවලට විසඳුම් දුන්නේ නැත්නම් පාසල් යන්නේ නැති බවයි ගුරු විදුහල්පති සංගම් දිගින් දිගටම පවසන්නේ. දැන් දිනපතා ගුරු විදුහල්පති ගැටලුව සංකීර්ණ වෙමින් තිබෙනවා. සමහර කණ්ඩායම් ගුරු වර්ජනය අවසන් කරන්න හදන්නේ මර්ධනයෙන්. මර්ධනය සඳහා සූදානම් කණ්ඩායම් ප්‍රවෘත්ති සාකච්ඡා ආදිය පවත්වමින් ගුරු විදුහල්පති සංගම් වලට අභියෝග කරන්න පටන් අරන් තිබෙනවා. අද මව්පිය කණ්ඩායමක් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතාව ඔහුගේ අනුරාධපුර නිවසේදී මුණ ගැසුණා. එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ පාසල් යන ගුරුවරුන්ට තර්ජනය කළොත් එවැනි පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නා බවයි. 21 වෙනිදා පාසල් ආරම්භ කරාම ගුරුවරු දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දෙන්න පාසලට පැමිණෙන්න කියලා අපි දෙමව්පිය විදිහට ඉල්ලීම් කරනවා. දැන් ආපහු රිටර්න් අමතක රටේ වෙලා බලනවා. බැරි වෙලාවත් 21 වෙනිදාට ආවේ නැතුණත් අපිත් ඒගොල්ලෝ පාට බහින්න පුළුවන් නම් අපිට බහින්න. හැබැයි ඉතින් ගම්වල ඉන්න ගුරුවරුන්ට ඉන්න හම්බෙන්නේ නැති වෙයි ඉතින්. එයාලම කියනවනේ දැන් ගුරුවරුන්ට ගමේ ඉන්න හම්බෙන්නේ නැහැ කියලා ආවේ නැත්තම් මේ තත්ත්වේ තාම බරපතල තත්ත්වයක්. ඒක ගුරුවරු තේරුම් ගන්න ළමයින්ට උගන්වන්න ඕන. ගුරුවරු එන්න බලා ඉන්නවා දැන් නවත්තන්න හදනවා. මම ඊයේත් අර සමර්ධන කමිටු රැස්වීමේදී කිව්වා ආවොත්ෙම එහෙම නෑ නවත්තන්න ආවොත්ෙම තාම අත්තන කොට ගන්න. තර්ජන වලට බය සටන අතහරින්නේ නැති බව ගුරු විදුහල්පති සංගම් මේ අතර පවසනවා. ඔබ තමුන්නාන්සේලාගේ මේ තර්ජන ගර්ජන වලට නම් යටත් වෙන්න අපි සූදානම් නැහැ. ඒ නිසා සරත් වීරසේකර ඇමතිතුමාට පුළුවන් අපි කවුරු හරි නිරන්තරයෙන් දෙතුන් දෙනෙක් ගැන කියනවා අන්නේ වෘත්තීය සමිති නායකයෝ දෙතුන් දෙනා ගැන පොලිසියේ පැමිණිලි දාන්න. අපිව ගේන්න පොලිසියට අධිකරණයට අපි ලෑස්ති
ඒවට මොන නිසා නිකම් මේ බොරු ඔය තගට ඔය පාට් වලට නම් මහත්වෝ අපි යටත් වෙන්නෙත් නෑ බය වෙන්නෙත් නෑ අපි මේ සටන හකුලන්නෙත් නෑ ඒක අපි කියන්න ඕන. ඒව දාගන්න ගෙදරට. දැන් කියනවා සල්ලි නෑ කියලා. අපි ඉල්ලනවා සුබෝධනී. ඒගොල්ලෝ බෑ කියන. එහෙනම් අපිට දෙන්නකෝ නිරූපමා. අපිට නිරූපමා දෙන්නකෝ නිරූපමා රාජපක්ෂ. එයා ළඟ තියෙනවනේ බිලියන 35ක්. ඒක දෙන්නකෝ. අපේ ක්‍රියාවෙන් බාධා වුණා නම් බාධා වුණේ විශේෂයෙන්ම ඔන්ලයින් අධ්‍යාපනයට. එහෙනම් ඔන්ලයින් අධ්‍යාපනයට මෙච්චර කල් බාධා වුණා නම් ඒකට හේතුව මොකද්ද? අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට ප්‍රශ්නට උත්තරයක් ලබා නොදීම. 21 වෙනිදා පාසල් ආරම්භ කිරීමට නියමිතයි. ඒක නිසා අපි දැනට කියන්නේ මේකට කලින් ඔබ මේ ප්‍රශ්නේ විසඳන්න. තවමත් අපි අරගලේ අත්හැරියේ නැහැ. අරගලේ ඉදිරියට ගෙනියනවා. ඒ ගෙනියන ගමන් අපි කියන්නේ අවම වශයෙන් සුබෝධනී වාර්තාවේ පළමු කොටස හැටියට මේ අමාත්‍ය මණ්ඩලයේ වැටුප ගෙවන්න. විදුහල්පතිවරුන් පිරිසක් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හමු වුණා. 21 වෙනිදා පාසල් ආරම්භ කරන සූදානම් වෙලා තිබෙන්නේ. 21 වෙනිදා පාසල් ආරම්භ කිරීම ප්‍රථම දරුවන්ට හැම කෙනාටම කියන්නේ මේ වෙලාවේ අපි ඍජුව ඔබ වෙනුවෙන් අපි කැප වෙනවා. බයක් තකක් නැතුව මේ ළමා පරපුර ආරක්ෂා කර ගැනීම චේතනාවෙන් යුක්තව 21 වෙනිදා පාසල් කරා ගමන් කරන්න කියන එකයි අපේ ඉල්ලීම. 21 සුබදායි උත්තරයක් ලැබෙයිද ළමයි? අපි බලමු ඉස්සරහට. ඉතින් අපිට කියන්න තියෙන්නේ ගැටලු තියෙන ගුරු සංගම් වලට අපිට ඒක ප්‍රශ්නයක් කරගන්න අපි කැමති නැහැ. නමුත් ඊ타මත්ම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ 21 වෙනිදා අපේ ළමයින්ට පාසල් යන්න අවස්ථාව සලසා දෙන්න කියන එක තමයි අපි ඊ타මත්ම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසන්නේ ගුරුවරුන්ට අයවැයෙන් ගැටලු විසඳන බවට ලිඛිත විසඳුමක් ලබා දිය යුතු බවයි. අපි ආණ්ඩුව පැත්තෙන් ඉල්ලනවා. වහාම 21 වෙනිදාට හිස් පාසල් පද්ධතියක් ඇති කරන්නේ නැතුව වහාම මේ ඉදිරි දින කිහිපය ඇතුළත වෘත්තීය සමිති විදුහල්පති වෘත්තීය සමිතිත් එක්ක එකතු වෙලා එකඟතාවයෙන් යුතුව නිශ්චිත පොරොන්දුවක් ලබා දීලා ලබන නොවැම්බර් මාසයේ එන අයවැයෙන් මේ ප්‍රශ්නේ විසඳන බවට පොරොන්දු වෙලා ලිඛිතව ඒ පිළිබඳව කටයුතු කරලා විශේෂයෙන් මුදල් ඇමතිවරයා ක්‍රියා කළ යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය. එමෙන්ම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ තම එල්ලීම් වෙනුවෙන් දරුවන්ගේ ජීවිත අවධානමක හෙළීම සාධාරණ නොවන බවයි. ධම්මශීලී පිළිවෙතක් අනුගමනය කළා ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා සමග එකඟතාවයකට ඇති කරන් තියෙනවා අවුරුදු 24ක් තුල ඉර වෙලා තිබුණ විශාල මුදල් කන්දරාවක් දෙවරකින් ගෙවන්නත් එකඟ වෙලා තියෙනවා මේ අයවැය ලේඛනයේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් එහෙම සඳහන් කළා තිබෙද්දි මේ රටේ නිරාවුද අවිහිංසක දරුවෝ වෙනුවෙන් තමන්ගේ සේවය ලබා දෙනවා නම් ඒක සාධාරණයි කියලා මම හිතන්නේ. එමෙන්ම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ බියගැන්වීම් වලට ගුරු විදුහල්පති සටන් දිය කිරීමට හැකියාවක් නැති බව රජයේ ගුරුවරුන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් ගෙෂාන් දිසානායක මහතා මහනුවරදී මාධ්‍යහමුවක් කැඳවමින් සඳහන් කළා. ගුරුවරයාට විදුහල්පතිවරයාට තර්ජනය කරලා මේ ගැටලු විසඳන්න බෑ. සංවේදී වෙන්න ප්‍රශ්නේ විසඳලා ගුරුවරයා විදුහල්පතිවරයා පාසලට ගෙනීමේ වැඩපිළිවෙලට ආණ්ඩුවට තර්ජනය කරන්න ඒ මහජන අමාත්‍යවරයා. අපි අමාත්‍යවරයන් කියන්නේ ඒකයි. ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් වශයෙන් ආණ්ඩුව ඇතුලේ කතිකාවක් ගොඩනගා ගන්න ඔබතුමා මේ ප්‍රශ්නේ විසඳලා කොහොමද ගුරුවරයා විදුහල්පතිවරයා පාසලට ගෙන්න ගන්න කියලා. ගුරු විදුහල්පති ගැටලු සිසු අධ්‍යාපනය දෙමාපියන්ගේ මානසික පීඩනය මේ සියල්ල එකට කැටිවුණු අවස්ථාවක්. ඒ වගේම අප විශේෂයෙන් සඳහන් කරන්නටත් ඕනේ දැන් මේ අදහස් දැක්වීම බලා ඉඳද්දී මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් වහන්නට වෙච්ච අවස්ථාවලින් පස්සේ නැවත විවෘත කරන්නට කිහිප විටක් කටයුතු කෙරුණා. ඒවා වැඩි කල ගත කරන්නට ලැබුණේ නැහැ. නැවත වතාවක් නැවත රැලි මතුවීමත් එක්ක නැවත පාසල් වහන්න උනා. නැවත ආරම්භ කළ බොහෝ අවස්ථාවලදීත් මේ සංගම් නායකයෝ ඒ පිළිබඳව දැක්වූ ප්‍රතිචාරයන් අපගේ මතකයට නැගෙනවා. නමුත් ඒ කටයුතු කෙසේ හෝ ආරම්භ කරගෙන පවත්වාගෙන ආවා. හැබැයි දැන් මේ වෙනකොට ගැටලුකාරී තත්යකට වැටුප් විෂමතාව ඇතික ලොකු අර්බුදයක් බවට මෙය පත් වෙලා අවසానයි. අපිට ඒ අතරේ දකින්න පුළුවන් මේ චම්පික රණවක හිටපු ඇමතිවරයාගේ අදහස් හැකියමුකුත් තිබුණා මේ වාර්තාව තුලත් පාසල් දරුවන් බිල්ලක් කර නොගන්න කියලා චම්පික රණවක ගුරු විදුහල්පතිවරුන්ට කියයි කියලා දිනමින අද වාර්තා කරනවා. වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරනවා ගුරුවරුන් පාසලට කැඳවීම ආණ්ඩුවේ වගකීම වෙනවා කියලා. ඊළඟට අපිට මේ දකින්නට පුළුවන්කම තිබෙනවා තවත් විවිධ වූ වාර්තා මේ හා සම්බන්ධ. නමුත් ඒ බොහොමයක් අපි මේ පුවත් වාර්තාව තුලත් දැක්ක ඒවා
කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න. අපි බලමු දැන් 21 වෙනකොට එක පැත්තකින් ආණ්ඩුව පැත්තෙන් තවදුරටත් ගුරු සංගම් සමග සාකච්ඡා කළ ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව තව අවධානය දෙද්දී වගේම ආණ්ඩුවෙන් ගෙන එන යෝජනා පිළිබඳව සංගම් මොන ආකාරයක අවධානය දෙද්දී අපේ රටේ දරුවන්ට මොනවා වේද කියලා අපි බලමු. යමු ඉස්සරහට අනිකුත් කාරණාත් එක්ක අයවැය ළඟ එනවා. අයවැය පරතරය නැති කිරීම මගේ බලාපොරොත්තුවයි කියලා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කියනවා. තමන් මුදල් අමාත්‍යතුරේ දරණ සීමාව තුළ අයවැය පරතරය නැති කිරීම සිය බලාපොරොත්තුව යයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා රාත්‍රියේ වෝටර්සේජී පැවති අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන්ගේ සාකච්ඡාවකදී පැවසුවා කියලා තමයි එහි සඳහන් වෙන්නේ. කොහොම වෙතත් මේ රටේ අයවැය පිළිබඳව ගත්තාම ඉතිහාසයේ මතක හිටින අයවැය මතක හිටින අයවැය ඉදිරිපත් කරපු මතක තියෙන මුදල් ඇමතිවරු අපිට මතකයට නැගෙනවා. ඒ කෙසේ හෝ වේවා මෑත කාලීන අයවැය තුල අපිට මුණ ගැහෙන ඒ කාරණාවක් ඔබට ඉදිරිපත් කරන්න අප කැමතියි. ඒ තමයි බොහෝ වෙලාවට වැය ශීර්ෂ පිළිබඳව වැය පිළිබඳව තමයි වැඩිපුර කතා කරන්නේ. වැඩිපුර අවධානය යොමු වෙන්නේ මතු වෙන්නේ. අය පිළිබඳව අය ආදායම් උත්පාදනය කරන ආකාරයන් පිළිබඳව සාකච්ඡා කරන ආකාරය මතුවන ආකාරය ටිකක් යටපත් වෙලා දෝ කියලා හිතනවා. මේ මෑත කාලීන අයවැය කිහිපයක් අරගෙන තමයි අපි මේ කාරණා ඔබට ඉදිරිපත් කරන්නේ පිළිබඳව යම් ආකාරයක විශ්ලේෂණයක් කරලා. ඒ නිසා මෙවර අයවැයේදී හෝ අපේ රටේ පොදු තත්ත්වයක් විදිහට අප දකිනවා මේ වසර ගණනාවක දශක කිහිපයක ඉඳලා මෑත කාලීන අයවැයවල අයවැය පරතරය ඊටාම ගැටලුකාරී විශේෂයෙන්ම අප උපයන ප්‍රමාණයට වඩා රටක් විදිහට අපේ වියදම් පැස එන්නම ඉහළ ගිහින් තිබෙනවා. ඉහළ යනවා. අපේ ජාතික ආර්ථිකයේ රටේ අයවැය තුලත් එහෙමයි. ඊළඟට ගෙදරට ආවත් කුස්සිය තත්ත්වෙත් ඒ ආකාරයෙන්ම බොහෝ වෙලාවට හැඩ ගැහිලා තිබෙනවා. ඒ නිසා ගෙදර දොරේ ගත්තත් රටක් විදියට ගත්තත් තවත් පැත්තකට පාර්ශවයකට කෙනෙකුට ණය වෙන අය බවට අපි නිරන්තරව පත් වෙලා තියෙනවා කියන එක බොහොම කනගාටු වෙනුණත් කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා රටේ ආර්ථිකයේ ඉඳලම මේ තත්ත්වය හදාගෙන ඉන්න මේ පත් වෙන මුදල් ඇමතිවරුන්ට පත් වෙන රාජ්‍යයන් ආණ්ඩුවලට ලොකු වගකීමක් පැවරෙනවා කියන එක විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ. දැන් දිනමිනේ එහෙම වාර්තා අතරේ දකින්නට පුළුවන් ගෑස් මිල ඉහළ යාමෙන් පීඩාවටපත් අඩු ආදායම් ලාභීන්ට සහන දෙන්න ලාභ සමාගම රජයට කියයි කියලයි සඳහන් කරන්නේ. ඒ සමාගම තමයි මේ මිල ඉහළ දැමීම කාලයක මුළුල්ලේ ඉඳලා ඉල්ලන්නේ. ඒ ඔවුන්ගේ මිල ඉහළ දැමීමට දැන් ඉඩ ලැබෙන විදිහට රජය කටයුතු කළා තියෙනවා. ඔවුනුත් මිල ඉහළ දාලා තියෙනවා. ඒ ඉහළ මිල ගණන් වලටත් සමහර වෙලාවට මේ ඉහළ ගිය බඩු ගන්න නැති ප්‍රශ්නකුත් තාම වෙළඳපොලේ තියෙනවා. ඒ අතරේ ආණ්ඩුවට කියනවා ජනතාවට සහන දෙන්න කියලත් මේ සමාගම් විසින්. හයිරන් පැලවත්ත කිරිපිටි මිල වැඩි වේ. දේශීය කිරිපිටි වලත් මිල ඉහළ යාම පිළිබඳව අද පුවත් වාර්තා ගෙන එනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ආනයනික කිරිපිටි මිල වැඩි කිරීමට ගත්තු තීන්දුවත් එක්ක දේශීය කිරිපිටිවල මේ ප්‍රධාන සමාගම් දෙකේ කිරිපිටි මිල ගත්තොත් එහෙම 400 පැකට්ටුව 470ක් දක්වා ඔවුන් ඒ අනුව වැඩි කරන්නට කටයුතු කළා තිබෙනවා. නමුත් අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ එක් ආයතනයක් අඹේවිල Tamanගේ නිෂ්පාදනාගාරයේ ඉඳලා පහුගිය දිනවල දින කිහිපයක එක් අයෙකුට එක පැකට් එක බැගින් පැවති මිලටම කිරිපිටි ලබා දෙන්නටත් කටයුතු කළා පසුගිය දිනවල. නමුත් දැන් මේ මිල වැඩි කිරීම කරනවා. එතකොට මිල වැඩිවීම වෙනකොට ඒ කිරි නිෂ්පාදනයේට අමුද්‍රව්‍ය සපයන කිරි ගොවියා ට ලබා දෙන මිල පිළිබඳව ඊළඟට මතුවෙන කාරණාව. දැන් සමාගම් මිල වැඩි කරනකොට මේ Tamanට ලබා දෙන මිල වැඩි කරන්න කියලා කිරි ගොවීන් කිරි නිෂ්පාදකීන් මේ වෙනකොට Tamanගේ ඉල්ලීම ඉල්ලන්නත් පටන් අරන් තිනවා දේශීය සමාගම් වෙතින්. එය අපට පේන ආකාරයට ගත්තොත් එහෙම මේ මිල වැඩි කිරීමකට සමාගම් යනවා නම් ගොවියාගේ පැත්තෙන් බොහොම සාධාරණ ඉල්ලීමක් බව පෙනෙන්න තිබෙනවා. මොකද පාරිභෝගික ජනතාවකින් මේ වැඩිවන මිල ඔවුන් ලබා ගන්නවා නම් එහි යම් කොටසක් යම් වාසියක් නිෂ්පාදකයන් කිරි ගොවීන්ට කිරි ලබා දෙන අමුද්‍රව්‍ය සපයන පාර්ශවයටත් තිබිය යුතුයි කියන එක ඕනෑම කෙනෙකුට බොහොම වැටහෙන සාමාන්‍ය සත්‍යයක්. අපි බලමු ඉදිරි කාලයේදී ඒ ආකාරයෙන් කෙලෙස කටයුතු කෙරේවිද කියන එක පිළිබඳව කිරි ගොවියාටත් යම් සාධාරණයක් ඉටු වේවිද. මේ අතරේ වැඩි වෙලා තිබෙන බඩු මිල හමුවේ ජීවන වියදම ඉහළ යාමත් එක්ක ජීවන බර වැඩිවීමත් එක්ක විපක්ෂය ඒ පිළිබඳව අවධානය යොමු කරලා විරෝධ
විරෝධතා දැක්වීම් යළිත් සංවිධාන කරලා තියෙනවා. දැන් අපිට මේ විරෝධතාවලට ඒ පිළිබඳ වාර්තාවලට එළඹෙන්නට මත්ෙන් මතක් වෙන කාරණාව තමයි සෞඛ්‍ය අංශ කරපු දැඩි ඉල්ලීම්. පහුගියදා රටේ අම්මාකාරකයින් විවෘත කිරීමට කටයුතු කිරීමත් එක්ක ඉදිරියේදී තවදුරටත් විවෘත කරන්නට තිබෙන සූදානමත් එක්ක දැඩි ලෙස ඉල්ලා සිටියා. සෞඛ්‍ය අංශ විශේෂයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියා මේ විරෝධතාවලට මැදිහත් වෙලා ඉන්න පාර්ශවවලින් උද්ඝෝෂණවලට මැදිහත් වෙලා ඉන්න පාර්ශවවලින් පුළුවන් තරම් මේ වෙලාවේ සහයෝගය දක්වන්න පිරිස ඒකරාශී වීමෙන් ඒකරාශී කිරීමෙන් වළකින්න ඒ වගේම ඒ ආකාරයේ තත්ත්වයක් නිර්මාණය කිරීම තුළින් ජනතාව තුලත් මේ පවත්නා තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ආකල්ප වෙනස් වෙන්නට පුළුවන්. සැහැල්ලුවට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරලා කෙටි කාලයකට හෝ Tamanගේ ඉල්ලීම් දිනා ගැනීම නෙමෙයි මෙතන තියෙන ගැටලුව බවට පත් වෙන ඒවා අනිවාර්යයෙන්ම හිමි විය යුතුයි කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. නමුත් ඒවා පිළිබඳව කටයුතු කරන ආකාරයේදී සෞඛ්‍ය ආරක්ෂක අංශ වලට සහයෝගය ලබා දෙන්න කියලා. නමුත් අපි දකිනවා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටම තිබ්බ දැවැන්ත විරෝධතාවයක් පිළිබඳව සජබ විරෝධතාවය ජීවන වියදම පහත හෙළනු කාරණාව ජනතාවගේ පැත්තේ. ජනතාව පැහැදිලි ලෙසම මේ වෙලාවේ පීඩාවට පත්ව සිටින කාරණාවක්. හැබැයි අපි ඉන්න කාලය මොන වගේද? තත්ත්වය මොන වගේද? මොකද අපි මීට දින කීපයකට පෙර ආතුවම සඳහන් කරා කොළඹ නගරයේ තත්ත්වය පිළිබඳව කොවිඩ් යලි පැතිරීමේ අවදානමක් මේ ඇතැම් නගරවල ඇතැම් අයගේ හැසිරීම තුළ පෙනෙන්න තිබෙනවා කියලා. අද අපි මේ දකින තත්ත්වය තුළ එයට යම් ආකාරයක රුකුලක් සැපේනවාද කියන ප්‍රශ්නය සමග තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ. නමුත් මෙතන නම් මේ දකින ඡායාරූපේ නම් බොහෝ දෙනා මුඛ ආවරණ එහෙම පැලඳගෙන ඉන්න ආකාරයක් පෙනෙන්න තිබෙනවා. හැබැයි එක පොදියේ දුරස්ත භාවයක් නම් දකින්නට ලැබෙන්නේ නැහැ. මේ තැන්වල දෑත් සේදින් පිරිසුදු කර ගැනීම මතු පිට පෘෂ්ඨ පිරිසුදුද නැද්ද මේ ආදී කාරණා පිළිබඳව කිසිසේත්ම අවධානය යොමු කරන්න පුළුවන් කමක් නැහැ. කොහොමුණත් අපි කාරණාවට යමු. ජීවන වියදම පහත හෙළෙන ලෙස රජයට බල කරමින් සමගි ජන බලවේගයෙන් මගින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට ඊයේ සවස පැවැත්වුණු බව කියනවා. මේ විරෝධතාවයට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත් මදුම් බණ්ඩාර මහතා ඇතුළු නායකයින් කීප දෙනෙක්ම සහභාගී වුණා. නායකත්වයේ දුන්නා. කැස්බෑව නගරයේත් විරෝධතාවයක් පැවැත්වුණා. ඒට සමගි ජන බලවේග නායක විපක්ෂ નાයක සජිත් ප්‍රේමදාස මහතාත් එක්ව සිටියා. අපට දකින්නට ලැබුණා. මේ විදිහට ජනතාව වෙනුවෙන් විපක්ෂය පාරට ඇවිල්ලා දැන් විරෝධතා දක්වන්න පටන් අරන්. අද සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවත් අපට දිවයින පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. පෝරුවේ නගින්න අද සිට අවසර. මනාලි වලවලට පෝරුවට නැගලා චාරිත්‍ර වාරිත්‍ර කරලා මගුල් කන්න අවස්ථාව තියෙනවා කියලා කියනවා. මොකද පහුගිය දිනවල ලියාපදිංචි කිරීම සඳහා පමණයි අවස්ථාව හිමිුනේ. ඒකත් බොහෝම සීමිත ගෙවල් දෙකේ පවුල් දෙකේ අයට පමණක් සහභාගීලා තමයි මේ කටයුතු කරන්න කියලා කිව්වේ. උත්සවයට 50 දෙනයි, මලගෙදරට 15යි, අවන්හල්වල මත්පැන් බීම තහනම් රැස්වීමකටත් උපරිම 50යි, සිනමා ශාලා වැසි, පෙර පාසල් ධාරිතාවෙන් 50%යි, ටියුෂන් බෑ, ජිම්වල සිටිය හැකි 10යි, ආගමික ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් වලට අවසර නෑ. මේ ආදී වශයෙන් කාරණා කිහිපයක්. මේ කාරණා වඩාත් හොඳින් සවිස්තරව ප්‍රවෘත්ති තුලින් අපේ ඔබට නිරන්තරව ගෙනෙන්න සූදානම් බවත් සඳහන් කරන්න ඕනේ. අපි යමු ඒ අතරේ විරාමයකට යමු. විරාමයෙන් අනතුරුව තවත් වාර්තා සමග මුණ ගැසෙමු. බලමු අද පත්‍ර මොනවද තවදුරටත් වාර්තා කරන්න කියලා. දිවයින ප්‍රධාන සිරස්තලයේම දකින්න පුළුවන් ස්විස් බැංකුවේ රහස් අහෝසි ශ්‍රී ලාංකිකයන් 83කගේ ගිණුම් හෙළිවේ කියලා. හැබැයි ස්විස් බැංකු ගිණුම් ඊළඟට දැන් ඔය පහුගිය කාලේ පැන්ඩෝරා පත්‍රිකා නමින් නම් කෙරුණු ගිණුම් ඊට පස්සේ පැනමා පත්‍රිකා පිළිබඳව මේ ආදී ගත්තාම රහස්‍ය භාවයේ සහිතව පවත්වාගෙන යනවා. නමුත් ස්විස් බැංකු ගනුදෙනු පිළිබඳව එලෙසයි තියෙන්නේ ලෝකේ. හැබැයි ඒ රහස්‍ය භාවයේ ඉවත් කරන්නේව රහස් ගිණුම් ලෙස ඉදිරියට පවත්වාගෙන යන්නේ නැත්නම් ඒවා පවත්වාගෙන ඒවට හිමිකාරීත්වය දරන අය කවුද කියන්න ඉදිරියට හෙළිදරව් කරන්න පුළුවන්. ඒ අනුව ශ්‍රී ලාංකිකයන් 83 දෙනෙකුගේ තොරතුරු ඉදිරියේදී හෙළිදරව් වේවි කියලා තමයි මේ පුවත් වාර්තාව කියන්නේ. පැන්ඩෝරා කතාව ටිකක්
මුදලක් යටපත් වෙනකොට නැවත ස්විස් බැංකුව මතුවෙන ස්වරූපයක් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. කවුද මේ කියන එක ගැන ඉදිරියේදී මීට පෙරත් මේ ස්විස් බැංකුව ගනුදෙනු පිළිබඳව කියවුණා, යම් යම් නම් කියවුණා, මේ පිළිබඳව චෝදනා යම් අයට එල්ල වුණා. නැවත වතාවක් අපි බලමු මේ කාරණාවේ ඉදිරියේ කෙසේ වේවිද කියන එක පිළිබඳව. ඒ අතරේ අපි පත්‍රේ තියෙන කාරණා ඉදිරිපත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. තිරුණාඩේෂන් දෙවනි වරටත් පැය 3:00මාරක් අල්ලස් කොමිසමේ පෙනීදීම පිළිබඳව අද දිවයින වාර්තා කරනවා. ලක්ෂ 365ක චෝදනාව නීතිපති අධිචෝදනා ඉල්ලාස් කර ගැනීම පිළිබඳවත් තියෙනවා. ඒ අනුව බටන් අඩුවෙන් බැසිල් නිදහස් කියලා අද වාර්තා අතරේ දකින්නට පුළුවන්. GI බට මිලදී ගැනීම සඳහා රජයට අයත් රුපියල් ලක්ෂ 365කට අධික මුදලක් සාපරාධී පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක යන මහතුරුන් අධිචෝදනාවලින් නිදහස් කරන්න කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඊයේ නියෝග කළ බව තවදුරටත් මේ වාර්තාව කියනවා. ඊළඟට මේ බඳුළු ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයාට අදාළ පුවතක් අද වාර්තා කරනවා. පැමිණිල්ල ද්වේෂ සහගතයි, මට විරුද්ධ පරීක්ෂණ ඉක්මනට කරන්න. මේ මොන පැමිණිල්ලද? බඳුළ අල්ලස් කොමිසමෙන් ලිඛිතව ඉල්ලනවා සතස අලෙවිකරන බුක ආවරණ පිළිබඳව. සතස අලෙවිකරන එක් මුහුණු ආවරණයකින් රුපියල් 2 බැගින් මුදලක් ප්‍රඥාබන්දු ශිෂ්‍යත්ව අරමුදලට ලබා ගැනීමෙන් එය වංචා සහගත ලෙස පරිහරණය කරන බවට චෝදනා නගමින් තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ. ඒ පිළිබඳව පරීක්ෂණ ඉක්මන් කරන්න කියලා බන්දුල ඇමතිතුමා අදාළ අංශ වලින් කරන ඉල්ලීම මෙලෙස දකින්න පුළුවන්. ඔහු කියන්නේ මේක ද්වේෂ සහගතව එල්ල කරන පදනම් විරහිත පැමිණිල්ලක් චෝදනාවක් කියලායි කියන්නේ. හිමි කොඩියෙන් නිරපයි අපේ ජනබල පක්ෂයේ එම නැත්නම් කොඩිය ලකුණ යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කර පූජා තුරලියේ රතන හිමියන් නිරපීම සඳහා පක්ෂය කටයුතු කරන බව කියවෙනවා. අද දිනමිනත් මේ ගැන වාර්තා කරනවා. മന്ത്രി දුරේ නිවත් කරනවයි කියන ලියවිල්ල නීත්‍යානුකූල නැහැ, මා උසාවි යනවා කියලා තමයි රතන හිමි කියන්නේ. රතන හිමිගේ മന്ത്രി දුරේ අහෝසි කරන ලිපිය මැතිවරණ කොමිසමට එවා පළක් නැහැ කියලා සභාපති නිමල් පුංචේවා මහතා ප්‍රකාශ කළ බවත් මේ වාර්තාවේම ඊළඟට දකින්නට පුළුවන්කම තිබෙනවා. කොහොම වුණත් අපේ ජනබල පක්ෂයේ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත එහි සභාපතිවරයා වෙත මෙය ලිඛිතව දන්වා ඇති බව නම් දැනගන්නට ලැබෙනවා. පක්ෂයේ තීරණවලට එරෙහි වීම නිසා රතන හිමි ඉවත් කළ අපේ ජනබල පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු පුටා දක්වමින් වාර්තා කරනවා. අපේ ජනබල පක්ෂයට හිමිවෙච්ච මන්ත්‍රී ආසනය පිළිබඳව ගැටලුව මුලින් ඉඳලම තිබුණා. කවුද පාර්ලිමේන්තුව එන්නේ කියන එක කාලයක්ම තීරණය කරගන්න බැරුව මේ පක්ෂය කල් ගත්තා. ඉන්පස්සේ එක්සත් ජාතික පක්ෂයට තුනේ ඒකමයි. ඊට පස්සේ කොහොම හරි යම් එකගත්තයකට ආවා. ඒ රතන හිමිසා ඥානසාර හිමි අතර මේ මන්ත්‍රී ධුරය බෙදා ගැනීම පිළිබඳව කාලයක් රතන හිමි මන්ත්‍රීකමේ ඉන්නවා. ඊට පස්සේ ඥානසාර හිමි මන්ත්‍රී වෙනවා. නමුත් මේ ප්‍රථම අවස්ථාව ලැබිච්ච රතන හිමි නිවත් වීමට සූදානමක් නැති බව පසුව කියවුණු කාරණාව බවට පත් වුණා. ඉන්පස්සේ ඥානසාර ස්වාමින් වහන්සේට මේ ලැබිය යුතු බව ඇතැම් අය නිසා පක්ෂය තුල අරගල කරන්නට පටන් ගත්තා. කොහොම වුණත් අපේ ජනබල පක්ෂය ප්‍රකාශ කරනවා රතන හිමි වෙනුවට ඥානසාර ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තුවට ගෙනීමට කටයුතු කරන බව. මන්ත්‍රී ධුරයක් පිළිබඳව මහා සංඝයා වහන්සේලා දිනමක් අතරේ දේශපාලනයේ නියුතු මේ ආකාරයෙන් අපේ ජනබල පක්ෂය තුල ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව එලෙස අද දිනමින වාර්තා කරලා තියෙනවා අපට දකින්නට පුළුවන්. ඊට පස්සේ අපි නැවත වතාවක් දිවයින පුවත්පතට ගමන් කරමු. මෙතෙක් උපුටා නොගත් වාර්තා වෙත රජයේ තීරණවලට පිටින් යන වෘත්තීය සමිති මර්ධනය කරන්න මේ එස්.බී. දිසානායක මහතාගේ ප්‍රකාශය දැන් දින කිහිපයක් මේ ප්‍රකාශය කරලා ඒ කියන්නේ යම් ආందోලනයකුත් ඇති වුණා. මේ මොන විදිහේ මර්ධනයක් ගැනද ඔහු අදහස් කරන්නේ කියන කාරණාව පිළිබඳව. ඒ කියන්නේ හොඳින් බැරි නම් නරකින් මේක විසඳ ගමු කියන එකද කියලා ඇතැම් අය ප්‍රශ්න කරා. කොහොම වුණත් යම් වෘත්තීය සමිතියක් රාජ්‍ය තීරණවලට එකඟ නොවි ඉදිරියට දිගටම කටයුතු කරනවා නම් රාජ්‍යපාලයේ උදා වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් නතර කළ යුතුයි කියලා තමයි එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ. එපා කිව්ව පොහොර නැව මගේ 4 දෙනාගේ කල්ලියක් සිද්ධිය පිටුපස්ස කියලත් අද දිවයින වාර්තා කරනවා. අර සාම්පල් ගෙනල්ලා ප්‍රතික්ෂේප වෙච්ච කාබනික පොහොර පිළිබඳව කාරණාව යලි මතුවෙනවා. ඊළඟට කාබනික පොහොර ලංකාවට මෙට්‍රික් ටන් 30000ක් ගෙනාවා. ඒ ගෙනාපුවා බෙදන්න ඒ ගෙනාපු මොහොතේ ඉඳලම කටයුතු කෙරෙනවා. කටයුතු කෙරෙමින් තිබෙනවා. දැන්ට බෙදී යාමින් තිබෙනවා. හැබැයි සමහර ප්‍රදේශවල ගොවියෝ තාම බලාගෙන ඉන්නවා පොහොර ටික ලැබෙනකම්. ඒ අතර විවිධ කතා තිබෙනවා මේ පොහොර පිළිබඳව. එක පැත්තකින් දැන්
රජය යම් ආකාරයකින් වෙනත් බොහෝක පිළිබඳව කෘෂිකර්මාන්තයේදී ප්‍රධාන තැන ගන්න වී වගාව අපේ රටේ ඉන්න අනතුරුව ගත්තට පස්සේ තේපොල් රබර් ආදී අනෙකුත් වගාවන් වලට රසායනික පොහොර නැවත ලබා දීමේ සූදානම පිළිබඳව දැන්ටත් ඒ වගාවට ලබා දෙනවා කියලා කියනවා. ඒ ගැන කතා වෙනවා. රජය තුලින්ම අභ්‍යන්තර සාකච්ඡාවක් ඒ පිළිබඳ නිර්මාණය වෙලා තිබෙනවා. ඊට පස්සේ ගත්තහම මේ ගෙන්වපු පොහොර ප්‍රමාණය පිළිබඳව එය ප්‍රමාණවත් ඒ විදිහ සෑයීමකට පත් වෙන්න පුළුවන්ද? ඊළඟට එක හෙලාම ගොවි සංගම් ගොවි ජනතාව රසායනික පොහොරම දිගින් දිගටම ඉල්ලා සිටීම පිළිබඳවත් කතා බහට ලක් වෙනවා. ඒ අය කාබනික පොහොර පිළි අරගෙන වගාවට යාමට සූදානම්ද කියන ප්‍රශ්නේ මේ තුල තියෙනවා. මොකද ඇතම් සංගම් කියන්නේ ගොවි තැන නිවත් වෙනවා කියලා. ඒක මූණේක තරහ වෙලා නහය කපාගත්තා වගේ වැඩක් වේද අනාගතයේ ගොවි ජනතාවගේ පැත්තෙන් කියලා ඇතම් අය ප්‍රශ්න කරනවා. මේ ආදී විවිධ වූ කාරණා මේ ගොවි තැන තුල පොහොර ප්‍රශ්නය තුල අපට අද කාලේ මොන ගැසෙන තත්ත්වයක් තුළ මේ පොහොර පිළිබඳවම සැකසිච්ච විශේෂ වාර්තාවක් තිබෙනවා. ප්‍රවෘත්ති අංශයේ සැකසූ වාර්තාවක් අපි දැන් ඒක බලලා එමු. කල්පනය කරමු. එවිට මෙම රසායනික පොහොර ප්‍රමාණයමෙන් 5 ගුණයක කාබනික පොහොර අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 50ක්වත් අවශ්‍ය බවට උපකල්පනය කළ හැකියි. අපේ රටේ වසරකට කාබනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක්වත් නිෂ්පාදනය කරන්නේ නැති බව තමයි වාර්තා වන්නේ. මේ අනුව කාබනික පොහොර අනිවාර්යයෙන්ම ආනයනය කරන්න සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. කාබනික පොහොර ආනයනය බොහෝ දෙනෙකුට වාසි සහගත බිස්නස් එකක්. ඒ ඉතා හොඳින් කොමිස් ගහන්න පුළුවන් වීම නිසයි. ප්‍රශ්නය ඇත්තේ ඇත්තටම ගෙන්නන්නේ මොන විදිහේ කාබනික පොහොරද කියන එක තුලයි. රසායනික පොහොර ගෙනල්ලා ඒක කාබනික පොහොර ලේබල යටතේ දෙන්න හදනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. ඊයේ ලිතුවේනියාවෙන් රටට ආනයනය කළේ කාබනිකද අකාබනිකද කියන එක ගොවියන් දැනගත යුතුමයි. මේ පිළිබඳව කතා කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා. පොටෑසියම් ක්ලෝරයිඩ් රසායන විද්‍යාත්මක පැත්තෙන් ගත්තත් කාබනික නොවන අකාබනික සංයෝගයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වගකීම වෙන්නේ මේ පොහොරවල බැර ලෝහ අඩංගුද නැද්ද? අඩංගු නම් බලපවත්වා සීමාවන්ට යටත්ව තියෙනවද කියලා හොයලා බලලා ඒ අනුව මේ පොහොර බෙදාහරින එකයි. සිංගප්පූරු සමාගම ලබාගත් ලන්සුව ටෙන්ඩරය ලිතුවේනියාවෙන් පිටත් වෙන නැවක් කරා තමයි අපේ ලංකාවට පැමිණලා තියෙන්නේ. ලිතුවේනියාව කියලා කියන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් ආනයනය කරන රටක්. ලිතුවේනියාව 2019 වසරේ පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර ටොන් 51000කට වැඩි ප්‍රමාණයක් ආනයනය කළා. 17000ට මදක් වැඩි ප්‍රමාණයක් තමයි අපනයනය කරලා තියෙන්නේ. මේ වසරේ මේ මොහොතේ ලංකාවේ වීවගාවට යෙදීම සඳහා පමණක් ලිතුවේනියාව අපේ රටට ටොන් 29167ක් අපනයනය කරලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන් 2019 වසරේ මුළු ලෝකයටම අපනයනය කරපු ප්‍රමාණයට වඩා 163කට වැඩි ප්‍රමාණයක් මේ ලංකාව වෙනුවෙන් අපේ මහකන්නේ වීවගාව වෙනුවෙන් අපනයනය කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉන්න ගොවි ප්‍රජාවටත් මම ඒක දැනුම් දීමක් කරන්න ඕනේ. මේ පැමිණලා තියෙන පොටෑසියම් ක්ලෝරයිඩ් රසායනික පොහොර මේක අනිවාර්යයෙන්ම ලංකාවේ වීවගාව සඳහා පමණක් විශාල ප්‍රමාණයක් සඳහා සම්පූර්ණයෙන් නොව පොහොර ප්‍රමාණය පොටෑසියම් ප්‍රමාණය සපුරාලන්නට සමන්විත වෙනවා. නමුත් මේකෙන් අපේ අනිකුත් භෝගයන්ට බඩිරුඟු වගාවට තේ වගාවට වැනි වගාවලට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය පොටෑසියම් පොහොර ප්‍රමාණය සැපයීමේ හැකියාව නොමැති බවත් ප්‍රකාශ කරන්නට ඕනේ. මේ විදිහට ශ්‍රී ලංකාවට හිතු මතේ එක එක ජාතියේ පොහොර ආනයනය කළොත් අවසන් ප්‍රතිඵලය අතිශය කනගාටුදායක විය හැකි බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාංශයේ මහාචාර්ය SDM චින්තක මහතා පවසන්නේ. ශරීරයට හානි වන බැරලෝහ වගේ දේවල් තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම තියෙනවා. ඒව කොච්චර තියෙනවද කියලා අපි දන්නෙත් නැහැ. දැන් මේක කෙලින්ම ගෙනහල්ලා කිසිම රසායනික විශ්ලේෂණයකුත් නැතුව මොනවද තියෙන්නේ කියලා දන්නේ නැතුව ගෙනහල්ලා අපේ නැතුව ඒ වගේම රසායනික විශ්ලේෂණයකුත් නැතුව කෙලින්ම ගෙනහල්ලා තියෙන මේ පොටෑසියම් ක්ලෝරයිඩ් khනිජයෙන් මොන දෙයක් වෙයිද කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. මේ අතර කෘෂිකර්ම ඇමතිවරයා පවසන්නේ ගෙනාපු පොහොර වලින් වගාව ආරම්භ කරන්න කියලයි. දැන් රසායනික පොහොර ගෙන්නන්න කාලයක් නැති බවද ඔහු පවසනවා. ගෙනත් තියෙන්නේ කාබනික පොහොරක් නෙවෙයි කියලා කෘෂිකර්ම ඇමතිවරයා
තාමත් දන්නේ නැති බවයි අපට පේන්න තියෙන්නේ. මහකන්නේ පටන් ගත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනසේවා මධ්‍යස්ථාන 29ට මේ වෙනකොට පොහොර වර්ග 3ක් අපි බෙදලා අරලා තියෙනවා. මේ මාසේ අග වෙනකොට නයිට්‍රජන් පොහොර ටික ලංකාවට එනවා. වී ගොවිතැන බඩේරිගු සඳහා අවශ්‍ය සියලු පොහොර ගොවි ජනසේවා මධ්‍යස්ථාන 562කට ලබා දෙන්න කටයුතු කරනවා. දැන් පොහොර ඉල්ලපු ගොවියෝ දැන් කියනවා කාබනික පොහොර නෙවෙයි රසායනික පොහොර අපට ලබා දෙන්න කියලා. අපිට රසායනික පොහොර ආනයනය කරන්න වෙලාවක් නැහැ. ආනයනය කරත් අපිට මාස 2ක් යනවා. ඒ නිසා බොරුවට රසායනික පොහොර ඉල්ලලා ගොවියෝ උද්ඝෝෂණය කරලා මේක දේශපාලනීකරණයකට කරන්න වෙනත් පුද්ගලයන් උත්සාහ කරනවා. රසායනික පොහොර ඉල්ලලා උද්ඝෝෂණය කිරීමේ තේරුමක් නැහැ. ඊය රජයේ අතිගරු ජනාධිපතිතුමා සහතිකයක් දුන්නා. නියමිත වෙලාවට පොහොර ටික දෙනවා. ඒ දෙන පොහොර පිළිබඳ රජයේ වගකීම ගන්නවා. නිෂ්පාදනයේ යම් අඩුවක් වුණොත් ඒ පිළිබඳ වන්දි ගෙවනවා කියන එකත් ආණ්ඩුව කිව්වා. මේක අභියෝගයක් කියන එක අපි පිළිගන්නවා. නමුත් මේ වෙලාවේ අපි පොහොර ටික ලබා දීලා තිනවා. සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. තමුන්නාන්සලා මේ වී වගාව සඳහා මේ ගොවි බබට ගිහිල්ලා අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියලා. පොටෑසියම් පොහොර khනිජමය සම්භවයකින් නිෂ්පාදනය කරලද කාබනික පොහොරක්. ඒ නිසා වැරදි අතර්කතනය කරන්න එපා. යම් කිසි හේකින් මහකන්නේ ආස්වැන්න පහත වැටුනොත් ගොවින්ට සහන ආධාර දෙන බව ඇමති නාමල් රාජපක්ෂ මහතා ඊ අවධාරණය කළා. ගොවියට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. යම් කිසි හේකින් අස්වැන්න අඩු වුණොත් ඒකට වන්දි ගෙවන්නත් නැත්නම් ඒ අස්වැන්න අඩු වෙන ප්‍රමාණයට මුදල් ගෙවන්නත් කුෂික අමාත්‍යතුමාට අධිකව ජනාධිපතිතුමා උපදෙස් දීලා තිනවා. ශ්‍රී ලංකාවට ආනයනය කරන පොහොරවල වගකීම තමා ගන්නා බව කෘෂිකර්ම ඇමතිවරයා ඊයේ ප්‍රකාශ කළා. බැලූ බැල්මට මේ දෙදෙනාගේම ප්‍රකාශ හරිම අලංකාරයි. අස්වැන්න අඩු වුණොත් ගොවින්ට සහනාධාර දෙන්න පුළුවන්. ඒ දෙන්න වෙන්නේ කාගේවත් පෞද්ගලික පොකට්ටුවෙන් නෙවෙයි. එක්කෝ පිටරටකින් ණයක් අරගෙන නැත්නම් දේශීය බදු වලින්. ගොවින්ට එහෙම දුන්නයි කියමුකෝ අඩුවෙන අස්වැන්න හේතු කොටගෙන ජනතාවට කන්න දෙන්නේ මොනවද? ඒ කියන්නේ කාබනික එළවලු සහල් පිටරටින් ගේන්න යනවද? ඒකටත් අපේම මුදල් නේද වැය වෙන්නේ. ගේන පොහොරවල ගුණාත්මක භාවය පිළිබඳව වගකීම මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයා කියන තනි පුද්ගලයා මත තබන්නේ කුමන පදනමකින්ද? සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව ගෙවුණු දශක කිහිපය පුරාම තනි පුද්ගල චරිත මත තැබූ විශ්වාසය මෙරට මොන තරම් අගාධයකට ගෙන ගොස් ඇද්දැයි සිතා බැලිය යුතුයි. රට පුරා අදත් ගොවි උද්ඝෝෂණ පැවැත්වුණා. අපි ඉල්ලන්නේ අපි ජීවත් වෙන තේගහට අවශ්‍ය පොහොර ටික විතරයි. අපි තේගහෙන් තමයි ජීවත් වෙන්නේ. අපිට වෙන ජීවත් වෙන මාර්ගයක් නැහැ. ඉක්මනින් අපිට හොඳ පොහොරක් ලබා දෙන්නේ. අපිට වෙන ආධාරයක් ඇත්තේ නැහැ කිසිම දෙයක් නැහැ. මේ තේගහෙන් කුලිය වැඩේ කරලා 800ක් කරන් අපි ජීවත් වෙන මිනිස්සු මේ ගමේ හැමෝම. ඉල්ලන්නේ හොඳ කරුණාවෙන් අපිට මේ පොහොර ටික ඉක්මනට ලබා දෙන්න කියලා. වෙන කිසි දෙයක් අපි ඉල්ලන්නේ නැහැ. තනකොළ දැල්ලක්වත් නොපෑගිච්චි මොහොත මේ මේ රට බාරලා දීලා මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ශාප කරනවා. ඒක නිසා කරුණා කරලා අපිට මේ රසායනික පොහොර මේ කාබනික පොහොර අපිට අවශ්‍ය නැහැ. අර දියර පොහොර වගේ ගෙනල්ලා තියෙනවා. තවත් අපේ ඒ ගෙවල් වල ඒවා තියෙනවා. වයිසල වැඩක් නැහැ. මේවා සේරම ටවුන් වල නගර වල අදින ගල්ලි බවුසර වලින් ගේන අපද්‍රව්‍ය මේවා රසායනික ද්‍රව්‍ය දාලා මේවා කෑන් කරලා ඉවන්නේ. අපි ඔක්නේ කණ්ඩ ඉල්ලුවේ නෑනේ මහත්තයා. අපි ඉල්ලුවේ අපේ ගොවිතැන කරගන්න වතුර ටික වල වැඩක් තියෙන්නේ. නියර කොටන නියර බඳිනවා හැමදේම කොල්ලන. අපි කියන්නේ අපිට පොහොරට එදියා වෙච්චලයි අපි කියන්නේ. ඕන්ට මුදල් නම් වෙන්නේ නෑ. වන්දිය දුන්නම් දැන් ගිය කන්නේ වන්දියක් දෙනවා. ඊට කල්ලි ඉස්සලා කන්නේ මරුවට වන්දිය දුන්නකො. ගොවි අපිට දුන්නද මහත්තයා එක වන්දිය? කුසිකර්මාන්තේ නගා සිටවන්න කරපු වැඩක් නෑ මුන්. අපිට පුදුම හිතවදලාවක් තියෙනවා. අපේ දරුවන්ට ඉස්සරහට අපිට කණ්ඩා තුලා මැරෙයි. උන්කයි අපිට දෙපැත්තක ඉන්න පුරවැසි බව දෙකක් නෑ. අපිට තියෙන මේ රට විතරයි. ගොවි බිමේ ප්‍රශ්නයක් කියලා කියන්නේ මුළු බිමේම රටේම ප්‍රශ්නයක් කියන එකේ කාරණා ටික අහුවාම බැලුවාම හොඳට පැහැදිලි වෙන කාරණාව. කොමුණත් මේ දැන් අද දිනමින වාර්තාවක තියෙනවා ආනයනික පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර කාබනික නොවේයි කියන කතා බොරු කියලා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා. දිවයිනේ වාර්තාවක් තියෙනවා කාබනික පොහොර ආනයනය නවත්වන්න අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වීම පිළිබඳ. කොමුණත් අවසාන වශයෙන් ඉඟුරු දීලා මිරිස් ගත්ත වගේ වැඩක් වෙයිද මේ වැඩේ කියන එකෙත් අපටත් බලපාන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන අපත් කල්පනා කරන කාරණාවක් තියෙනවා. හිතන්න පැති ගොඩයි. මොකද මේ කාරණාව රටේ මතුවෙන්නේම ජනාධිපතිවරයා විසින් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කරපු කාරණාවක් හමුවේ. ඒතර මේ ප්‍රතිපත්ති පිළි අරගෙන ඡන්දෙ දීපු ජනතාවම තමයි අද කියන්නේ රසායනික පොහොර නැවත අපිට ඕනේ කාබනික පොහොර අපිට එපා මේ වගා කරන්න බෑ කියලා. එතකොට මේ රටේ ජනතාව යම් නායකයෙක් පත් කරගන්නේ යම් ආණ්ඩුවක් රජයක් පත් කරගන්නේ ප්‍රතිපත්ති
පිළිබඳව වැඩ කරන ආකාරය පිළිබඳව කියවලා බලලා අවබෝධයකින්ද කියන එකෙත් ලොකු ගැටලුවක් තියෙනවා. මේක පොහොරවලට ලඝු කරන්න පුළුවන් කාරණාවක් බවට පත්වන්නේ නැහැ කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. ඉන් පස්සේ අපි යමු තවත් කාරණා කිහිපයකට ඉතාම ඉක්මනින් අවසන් කරන්නටත් ඕනේ. අපි අද දිවයින පුවත්පතේ දකිනවා මෛත්‍රීගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ඉදිරියේදී නිර්මාණය කිරීමට කටයුතු කරන බවට දයාසිරි ජයසේකර මහලේකම්තුමාගේ ප්‍රකාශයක්. ඊට පස්සේ තියෙනවා කටුනායකට උගන්ඩා කතකගේ බඩේ කොකේන් ගුලි 100ක් තිබිලා 51ක් එළියට ගත්ත සිද්ධියක් පිළිබඳව නෙළුම් ගලවන්න ගිය ළමයි දෙන්නා ගිලී මිය යාමේ සිද්ධියක් මොනරාගල දඹගල්ල පොලිස් වසමේ වෙච්ච කනගාටුදායක සිදුවීමක් අහටපිටිය වැවේ සුදු නෙළුම කෝ සොරබර වැවේ ගීතය පවා මතකයට ආව මේ සෝචනීය සිදුවීම ඔබට කියන මොහොතේ පාසල් දරුවන් බිල්ලක් කර නොගෙන උගන්වන්න වෙන්න කියන එක පිළිබඳව චම්පිකනනවක මහතාගේ පණිවිඩයත් අප නැවත මේ දැක්ක දිනමින පුවත්පතේ තියෙනවා. ඊළඟට තියෙනවා ගමට sannivedanයෙන් 2022 සියලු දිස්ත්‍රික්කවලට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීම පිළිබඳව මෑතකදී බඳවාගත් උපාධිධාරීන් අවශ්‍යතාවන් මත පාසල් වලට අවශ්‍යතාවය පරිදි පාසල් වලට අනුයුක්ත කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වීම ආදී කාරණා අද අපට පුවත් වාර්තා තුළ දකින්නට පුළුවන්. යතරේ අපි දැන් දකිනවා රට ක්‍රමානුකූලව විවෘත කිරීම සඳහා රාජ්‍ය සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ යම් කටයුතු කරමින් ඉන්න ආකාරයක් එහි ප්‍රතිඵල යම් අධියර දැන් මේ වෙනකොටත් මුණ ගැහෙනවා. ඉදිරියේදී එහෙම කරන්න නම් එන්නත් කරණය තවදුරටත් සිදු වී තිබීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි හිතුවා තම වැදගත් වෙන වාර්තාවක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට මේ එන්නත් කරණේ වැදගත්කම එන්නත් කරණේ පිළිබඳව තවමත් වයස අවුරුදු 20 අතර තරුණ ප්‍රජාව එහෙම එන්නත් කරණයට ලක්වීමේ යම් ඉදිරිපත් වීමේ මතකමක් පෙන්눔 කරන බවත් කියවෙනවා. ඒ අතරේ තුන්වන මාත්‍රාවක් වැඩිහිටියයට දීම බූස්ටර් ඩෝස් එකක් දීම පිළිබඳවත් කරුණු ඉදිරිපත් වෙමින් තිබෙනවා. මේ අතරේ මිගමු මහරෝහලේ හෘද රෝග විශේෂඥ දිස්නාතපත්තු මහත්මියගේ පැහැදිලි කිරීමක් දිස්නාතපත්තු වෛද්‍යතුමියගේ පැහැදිලි කිරීමක් තියෙනවා මේ එන්නත් පිළිබඳව එන්නත් කරණය පිළිබඳව. එය දැන් අපි ඔබට නරඹන්න අවස්ථාවක් දෙන්න සූදානම්. ඔබ හෘද රෝගියෙක් නම් ඔබට ලැබෙන එන්නත් වර්ගය කුමක් වුවත් අවම වශයෙන් එයින් මාත්‍රා දෙකක් ඔබ ලබා ගත යුතු වෙනවා. දැනට අක්‍රිය හෝ සක්‍රිය මට්ටමේ පවතින කිසිම හෘද රෝගී තත්ත්වයක් ඔබගේ එන්නත ලබා ගැනීම සඳහා බාධාවක් නෙවෙයි. ඔබ ඇස්ප්‍රීන්, ක්ලොපිඩග්‍රල්, ටිකග්‍රලෝල් සහ වෝෆරින් වැනි රුධිර කැටි ගැසීම අවම කිරීම සඳහා ලබා දෙන ඖෂධ භාවිතා කරන්නෙක් නම් ඔබට ඔබගේ ඖෂධ ලබා ගැනීම නැවැත්වීමකින් තොරව මෙම එන්නත ලබාගත හැකියි. එහෙත් ඔබ වෝෆරින් භාවිතා කරන්නෙක් නම් ඔබගේ එන්නත ලබා ගැනීමට පළමුව ඔබට INR පරීක්ෂණයක් සිදු කරගත යුතු වෙනවා. එම INR පරීක්ෂණයේ අගය 3ට වඩා අඩුවෙන් පවතින ඕනෑම අවස්ථාවකදී ඔබට ඔබගේ වෝෆරින් නතර කිරීමකින් තොරව මෙම එන්නත ලබා ගැනීමට පුළුවන්. ඔබ කිසියම් ආසාත්මිකතාවයකින් පෙළෙන්නෙක් නම් සමහර කෑම සඳහා සමහර ඖෂධ වර්ග සඳහා එය ඔබගේ එන්නත ලබා ගැනීමට බාධාවක් නොවේ. ඇතැම් විටක ඔබ ඔබගේ ජීවිත කාලය තුළ කිසියම් එන්නතක් සඳහා ආසාත්මිකතාවයක් ඇති වූ විට නම් ඒ පිළිබඳව මෙම එන්නත ලබා දීමේදී නැවත සලකා බැලීමක් සිදු කරන්නට සිදු වෙනවා. මෙවැනි ආසාත්මිකතාවයන් නැති පුද්ගලයෙක් Tamanගේ එන්නත ලබා ගැනීම සඳහා රෝහලක් තෝරා ගැනීම ඉතාමත්ම යෝග්‍ය වෙනවා. ඉතින් ඔබට කොවිඩ් රෝගය වැළඳුනහොත් ඔබ ඔබගේ ව්‍යායාම කිරීම මදකට නවතා දමන්නට සිදු වෙනවා. නැවත ව්‍යායාම කිරීම ආරම්භ කළ හැක්කේ ඔබට සති 4ත් 6ත් වගේ කාලයක් ගත වූ පසුවයි. මෙම ව්‍යායාම ආරම්භ කිරීම ඔබ කළ යුත්තේ ක්‍රමානුකූලවයි. විශේෂයෙන්ම හෘද රෝග හා සම්බන්ධ අරිතම වැදගත් ඒ පණිවිඩය ලංකාවේ දැන් අපි මේ කොවිඩ් ආදී බෝවන රෝග පිළිබඳව කතා කරනවා වගේම බෝ නොවන රෝග සහ ඉන් මිය යන සංඛ්‍යාව ඊටාම ඉහළයි කියන එක යලිත් අවධාරණය කරන්න තුන. මොකද ඒ ගැන අවධානය ටිකක් අඩු වෙලා තියෙනවා මේ වසංගත රෝග. හමුවේ අවසාන උපුටා ගැනීම මේ හෙට පත්තරෙන් සතියග අරුණෙන් අධිවේගය ඇතුළු මාර්ගවලට 21 දක්වා මාර්ග බාධක චාරිකාගු සෝටල්වල සිටින අය නිරෝධායනයට උද්ඝෝෂණ නිසා කෝවිඩ් රැල්ලක් මේ ආදී කාරණා
ප්‍රධාන සිරස්තල ලෙස දකින්න පුළුවන්. ඒවා අප මුලින්ම ඉදිරිපත් කළ කාරණාවත් එක්කත් සැසදෙනවා. ඒ කියන්නේ මේ සංචාරන සීමා පිළිබඳව දැඩිව කටයුතු කරන්න කියලා ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට විශේෂයෙන් උපදෙස් ලබා දීලා තියෙනවා. එනම් පරිස්සමෙන් ඉන්න මේ සතියන්තය දීර්ඝ සතියන්තයක් බවට පත් කරගෙන සතුටින් මේ දින කීපේ පමණක් ගත කරනවාද නැත්නම් ඉදිරි කාලයේම සතුටින් සැනසීමෙන් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් විදිහට වාතාවරණය සකස ගන්නවාද කියන එක අපි අතේමයි. අපි එහෙනම් සමුගමු යලිත් පත්‍ර වාර්තාත් එක්ක හෙට උදේ අපි හම්බ වෙමු. නමුත් අද දවසේ ඉදිරි විශේෂාංග පෙළ ගැස්ම ඉතාම වැදගත් දේවල් බොහොමයක් ඔබට තියෙනවා ජීවිතයට එකතු කරගන්න. සියත එක්කම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.